සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයට අයිති මහා වේදල්ල කියන සූත්‍ර දේශනාව. වේදල්ල සූත්‍ර අතරින් ගොඩාක්ම දහම් කරුණු අපිට ඉගෙන ගන්න දහම් කරුණු අතිශයින්ම බහුලව තියෙන සූත්‍ර දේශනාවක් මහා වේදල්ල සූත්‍ර දේශනාව. ඊටත් අපි දැන් දේශනා ගණනාවකින් මේ මහා වේදල්ල සූත්‍රය කතා කළා. දැන් අපි සූත්‍ර දේශනාවේ අවසාන භාගයට පැමිණලා තිබෙන්නේ සාකච්ඡා කිරීම අති. අවසානට අපි ගිය වතාවේ සාකච්ඡා කළේ භවය ගැන. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවා කතිපනාවසෝ භවාති කියලා. ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ භවය අංග කීයක්ද, භව කීයක් තියෙනවාද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දුන්නා තයෝ මේ ආවුසෝ භව, ආශ්මත්නි භව තුනක් තියෙනවා. කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. කාම භවය, රූප භවය, අරූප භවය කියලා භව තුනක් තියෙනවා කියලා. ඒත් අපි ඒක තමයි ගිය වතාවේ සාකච්ඡා කළේ. ඒතර භවය කියන එක ඒ භාග්‍යතුන් වහන්සේ භවය ගැන දේශනා කළා තියෙන දේශනාවෙම ගන්න පුළුවන් අපිට භවය කියන්නේ මොකක්ද කියලා. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට කාම භවය කියලා කියන්නේ කාම ලෝකයේ, කාම ලෝක කියලා කියන්නේ ඒකට කාම ධාතුව කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේම හඳුන්වා දීලා තියෙනවා කාම ධාතුව කියලා. ඒතර ඒ කාම ධාතුවේ නැත්නම් කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවයයි. රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවයයි. අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවයයි කියන එක භවය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන දේශනාවෙන්ම අපිට පැහැදිලි වුණා. ඒතර භවය කියන වචනේ එහෙනම් එක තේරුමක් තමයි විපාක පිණිස කර්ම සකස් වීම කියන එක. භවය කියන වචනයම අඩංගු වෙන ප්‍රශ්නයක් තමයි ඊළඟටත් අහන්නේ. දැන් මෙතන විපාක පිණිස කර්ම සකස් වීමනේ අපි ගිය වතාවේ භවය කියන එකට දුන්නු අර්ථය. එතකොට ඒක කර්ම භවය. උප්පත්ති භවය කියලා, ඒ කියන්නේ
ජීවිතය දැන් මේ අපි කියන්නේ මේ භවය, පෙර භවය, මතු භවය කියන වචනේ අපි පාවිච්චි කරනවානේ භවය කියන එකම යොදාගෙන. ඒ කියන්නේ උපත කියන එක හඳුන්වන්න. ඒතර අන්න ඒක තමයි ඊළඟට අහන ප්‍රශ්නේ. මහකොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා කතම් පනාවසු ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති හෝති. ආශ්මත්නි පුනර්භවය නැවත කියන්නේ පුනර් කියලා කියන්නේ ආපහු කියන එකනේ. නැවත කියන එකනේ. පුන කියලා කියන්නේ නැවත කියන එකනේ. ඒතර පුනර්භවය කියලා කියන්නේ නැවත භවයක් හැදීම. නැවත උපතක් හැදීම. නැවත උපතක් හැදෙන්නේ අහන්නේ කතම්පනාසු ආයතින් පුනබ්බහාබ නිබ්බත්ති හෝති. ආශ්මත්ති පුනර්භවයක් කොහොමද හැදෙන්නේ කියන. ආපහු භවයක් ආපහු උපතක් කොහොමද හැදෙන්නේ කියලා තමයි මහකොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා අවිජ්ජා නීවරණානං කෝ ආවුසෝ තණ්හා සංයෝජනානං තත්‍ර තත්‍රාබි නන්දනා එවං ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති හෝති इति. උත්තරේ අවිද්‍යාව කියන නීවරණයෙන් වැසිලා අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් නීවරණයෙන් ආවරණය වෙලා අවිජ්ජා නීවරණානං කෝ ආවුසෝ තණ්හා සංයෝජනානං තණ්හාවෙන් සංයෝජනය වෙලා බැඳිලා. ඒතර තණ්හාව කියන්නේ සංයෝජනයක්. අවිජ්ජාව කියලා කියන්නේ ආවරණයක්. හරි. අවිජ්ජාව කියලා කියන්නේ ආවරණයක්. තණ්හාව කියන්නේ බැඳීමක්, සංයෝජනයක්. තණ්හා සංයෝජනාන. තත්‍ර තත්‍රාබිනන්දනා. තත්‍ර තත්‍රාබිනන්දනා කියලා කියන්නේ අපි මේ වචන අපි අහලා තියෙනවා. තත්‍ර තත්‍රාබිනන්දනා කියලා කියන්නේ ඒ තැන නැත්නම් ගිය තැන නැත්නම් ඒ තැන සතුටින් පිළිගන්නවා. ඒ තැන සතුටින් පිළිගන්නවා නම් ඒවං ආයතින් පුනබ්බවාපි නිබ්බත්ති හෝති इति. එපමණකින් නැවත උපතක් හැදෙනවා. පුනර්භවයක් සකස් වෙනවා. එතන නැවත පුනර්භවයක් තියෙනවා. මොකද්ද? අවිජ්ජා නීවරණානං කියන්නේ අවිද්‍යාව කියන නීවරණයෙන් වැසුනොත් තණ්හා සංයෝජනානං තණ්හාව කියන සංයෝජනයෙන් බැඳුනොත් හරි තත්‍ර තත්‍රාබිනන්දන කියන්නේ ඒ තන ලැබෙන ඒ දේ සතුටින් පිළිගත්තොත් හරි සතුටින් පිළිගත්තොත් එතන එපමණකින් පුනර්භවයක් හැදෙනවා. පුනර්භවයක් සකස් වෙනවා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ආවරණය වෙන දෙයක්. මොකක්ද අවිද්‍යාවෙන් ආවරණය වෙන්නේ? යථාර්ථය. යථාභූතය. යථාභූතය ආවරණය වීම තමයි අවිද්‍යාවෙන් වෙන්නේ. මොකේ යථාභූතයේද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානී යථාභූතේ. ඇසී, කනේ, නාසී, දිවේ, කයේ, මනසේ යථාභූතේ. පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, ආකාශ ධාතුවේ, විඥාන ධාතුවේ යථාභූතේ. හේතුඵල ධමේ යථාභූතේ. හේතුඵල ධම සකස් වෙන්නේ කොහොමද කියන එක ගැන යථාභූත යථාර්ථය. මෙන්න මේ වගේ මේවා ආවරණීය වීම තමයි අවිද්‍යාවෙන් වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව හඳුන්වන තැන්වලදී භාග්‍යවතුන් දේශනා කළේ අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං.
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මේ තමයි අවිද්‍යාව. එහෙනම් ඔන්න අවිද්‍යාව දුක්ඛී අඥානං. දුක ගැන දන්නේ නැහැ. දැන් අපි දුක ගැන දන්නේ නැද්ද? සාමාන්‍ය අර්ථයෙන් අපි දුක ගැන සාමාන්‍ය දුක ගැන හොඳට දන්නවා. සාමාන්‍ය මේ දවස්වල ගත්තොත් මිනිස්සු ඉන්නේ මහා දුකකින්. ලංකාවේ මේ දවස්වල මහා දුකකින් ඉන්නේ. ඒතර ඒ අයට ඒ දුකට හේතුවකුත් තියෙනවා. හරි. සාමාන්‍ය සමාජයේ කතා කරන හේතු තියෙනවා ඒ දුකට. දැන් අපිට ඔන්න මේ දවස්වල තෙල් නැහැ ලංකාවේ. හරි. ඊට පස්සේ ආහාර නැහැ. ගෑස් නැහැ. බෙහෙත් නැහැ. ඊට පස්සේ සමහරට බඩු මිල ඉතාමත්ම අධිකයි. ගමනක් බිමනක් යන්න විදියක් නැහැ. ගොඩක් දේවල් හිගයි. මිනිස්සු ඉන්නේ සැපෙන්ද දුකින්ද? දුකින්. ඒ දුක නෙවෙයි මේ කතා කරන්නේ. ඒකත් දුකක් තමයි. ඒකත් අපි දක්ෂ වෙන්න ඕන තමයි මේ අර අපි කතා කරන්න යන ඒ දුකටම දාලා බලන්න. නමුත් එහෙම බැලිල්ලක් නැහැ. ඒ දුක ගැන මේ දුක ගැන දැන් අපි විඳින දුක ගැන වර්තමානයේ ලංකාවේ ඒ ගැන හොඳට දන්නවා මිනිස්සු. ඒ ගැන ඇහුවොත් එහෙම හොඳට විස්තර කරලා දෙයි. ඒ ගැන විශ්ලේෂකයෝ ඉන්නවා. ඒ විශ්ලේෂකයෝ හොඳට විස්තර කරලා දෙයි ඒ දුක ගැන. හරි. එක කෝණෙන් බලන උදවිය ඉන්නවා. ඒ උදවිය හොඳට විස්තර කරලා දෙයි ඒ දුකට හේතුව ගැන. දේශපාලඥයන්ගේ හෝ වේවා නිලධාරීන්ගේ හෝ වේවා අකාර්යක්ෂම භාවය එහෙමත් නැත්නම් දූෂණය මේ වගේ එක හේතු කිය ඒවා බොරු නෙවෙයි ඇත්ත. සාමාන්‍ය ලෝකයේ ඇත්ත. ඒකෝට ඒ දුක නැති කර ගන්න මෙන්න මේ කාරණා මේ විදිහට කියලා විසඳුම් දෙයි. වැඩ පිළිවෙලකුත් දෙයි. ඒක නෙවෙයි මේ කියන්නේ. දුක්ඛේ අඥානං කියලා කියනකොට දුක ගැන තියෙන අනවබෝධය අවිද්‍යාව දුක ගැන තියෙන අනවබෝධය කියලා කියනකොට ඒක ඒ දුක නෙවෙයි. ඒ දුකත් මම කිය මේකට ඇතුළත් කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂ වෙනකොට මේකට ඇතුළත් කරලා අපිට බලන්න පුළුවනි. එතකොට ඒ මෙතන දැන් අපි සාමාන්‍ය විඳින දුක ගැන අපි කතා කරන්න කල්පනා කරන්න ගිපහා වෙන්නේ රාග දේශ මොහ වැඩෙනවා. අවිද්‍යාව තවත් වැඩෙනවා. තණ්හාව තවත් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ දුක ගැන අපි කල්පනා කරන්න අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය තමයි විද්‍යාව වෙන්නේ. දැන් බලන්නකො මේක අපි ඊළඟ එකත් කතා කරමු. ඊළඟ එකත් අරගෙන කතා කරමු ලීසි. දැන් මෙතන කතා කරේ කතම්පනාවසෝ ආයතින් පුනබ්බව නිබ්බති හෝති. ආයස්මත්ති පුනර්භවය නැවත භවයක් හැදෙන්නේ කොහොමද කියලා. ඒතර දුන්න උත්තරය තමයි අවිජ්ජා නීවරණං කෝ ආවසු සත්තානං තණ්හා සංයෝජනානං తත්‍ර తත්‍රාබිනන්දනා එවං ආයතින් පුනබ්බව නිබ්බති හෝති. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා කතම් පනාවසු ආයතින් පුනබ්බව නිබ්බති නහෝති. ආයස්මත්ති පුනබ්බව නිබ්බතියක් පුනර්භවයක් සකස් නොවන්නේ කොහොමද? පුනර්භවයක් සකස් නොවන්නේ කොහොමද? අවිජ්ජා විරාගාකෝ ආවුසෝ විච්ඡුප්පාදා තණ්හා නිරෝධා එවං ආයතින් පුනබ්බව නිබ්බති නහෝති ති. අවිජ්ජා විරාගාකෝ ආවුසෝ විච්ඡුප්පාදා ආශ්මත්නි අවිද්‍යාව නැතිවීමෙන් අවිජ්ජා විරාග අවිද්‍යාව නැතිවීමෙන් විච්ඡුප්පාදා විද්‍යාවේ ඉපදීමෙන්
අවිද්‍යාව නැතිවීමයි විද්‍යාව ඉපදීමයි කියලා කියන්නේ දෙකක් නෙවෙයි. එළියක් පත්තු කරද්දී අඳුර නැතිවීම කියන එක එළියේ පත්තු කරනකොටම හරි එළියේ පත්තු කරනකොටම එළියේ පත්තු කරලා ටික වෙලාවකින් අඳුර නැති වෙනව නෙවෙයි. එළියේ පත්තු කරනකොටම එළි වෙනවා කියන්නේ අඳුර නැති වෙනවා කියන එකයි. හරි එළි වෙනවා කියන්නේ අඳුර නැති වෙනවා කියන එකයි. හැක එළියේ පත්තු කරලා ටික වෙලාවකින් ඕන අඳුර නැතිලා යනවා එහෙම එකක් නැහැ. එළියේ වැටෙනවා කියන්නේ අඳුර නැති වෙනවා කියන. ඒ වගේ අවිද්‍යාව නැති වෙනවා කියලා කියන්නේම විද්‍යාවේ උපතයි. අවිජ්ජා විරාගාකෝ ආවසෝ විච්ඡුප්පාදා තණ්හා නිරෝධා. විද්‍යාවේ ඉපදීමත් එක්කම වෙන ඊළඟ දේ තමයි තණ්හාව නිරුද්ධ වීම. තණ්හාව නිරුද්ධ වීම. එවං ආයතින් පුනබ්බවාපි නිබ්බති නහෝති इति. ඉපමණකින් නැවත පුනර්භවයක් හැදෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ආපෝ භවයක් හැදෙනවා ආපෝ උපතක් හැදෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා සාරිපුත්තු මහ රහතන් දේශනා කරන්නේ. එහෙනම් ඔන්න පුනර්භවයක් සකස් වෙන්නේ අවිද්‍යාව කියන නීවරණයෙන් වැසිලා තණ්හාව කියන සංයෝජනයෙන් බැඳිලා ඒ දේ සතුටින් පිළිගත්තාම ඒ දේ සතුටින් පිළිගත්තාම නැවත පුනර්භවයක් හැදෙනවා. තත්ත්‍ර අභිනන්දන. ගිය තන සතුටින් පිළිගත්තාම නැවත පුනර්භවයක් හැදෙනවා. අවිද්‍යාව නැති කරලා විද්‍යාව ඉපදීමත් එක්ක තණ්හාව නිරුද්ධ වුණොත් එපමණකින් නැවත පුනර්භවයක් හැදෙන්නේ. ඕක තමයි මේ ප්‍රශ්න දෙකේ අදාළ උත්තර දෙක. එහෙනම් ඔන්න අවිද්‍යාව කියන්නේ ඊට අපි ඉස්සලා කතා කළා අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක්ඛේ අඥානං කියලා කියනකොට එයා දන්නේ නැහැ ජාතිපි දුක්ඛා කියන එක. ඉපදීම දුකක් කියන එක එයා දන්නේ නැහැ. හරි ඉපදීම දුකක් කියන එක දන්නේ නැහැ. ඉපදීම කියන වචනේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඉපදීම කියන එකට ගන්න පුළුවන් සියලු අර්ථ සියලුම වචන යොදාගෙන ජාති කියන එකට ගන්න පුළුවන් සියලු වචන යොදාගෙන භාග්‍යතුන් වහන්සේ ජාති කියන. ඒතර ජාති කියන දෙයට අය අමුතුවෙන් වෙන වචනයක් තියෙන්න බෑ. ජාති, සංජාති, ඔක්칸ති, අබිනිබ්බති, කන්දානම් පාතු භාවෝ, ආයතනානම් පරිලාභෝ, අයං උච්චති බික්කවේ ජාති. මේ තමයි ජාතිය. ජාති, සංජාති, ඔක්칸ති බැස ගන්නවා. ඔක්칸ති, අබිනිබ්බති විශේෂයෙන් බැස ගන්නවා. කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළ වීම. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ ආයතනයන්ගේ ලැබීම. අයං උච්චති බික්කවේ. මෙන්න මේක දුකක් කියලා තියෙන අනුභූතිය. ඉපදුනා කියලා උනේ දුක හැදුනා. දුකක් ලැබුණා. දුකක් හැදුනා කියන එක පිළිබඳව තියෙන අනුභූතිය. ඔබ හිතන්නේ මේ ලෝකේ උදවිට අවබෝධය තියෙනවද? ඉපදීමත් එක්ක දුක හැදුනා කියලා. ඉපදීම දුකයි කියලා කියන අවබෝධය බොහෝ දෙවියට නැහැ. ඉපදීම දුකක් කියන අවබෝධය අපි සාමාන්‍යයෙන් පිළිගත්තාම ඉපදෙනකොට අර
ළමයා කුසින් බිහි වෙද්දි තියෙන ඒ වේදනාව ගන්නවා ඇති. ඒකත් දුකයි තමයි. ඊට පස්සේ ඉපදෙනකොට මේ කුස ඇතුලේ ඉන්න වෙනවා ඒ පොඩි ළමයාට තියෙන මේ වේදනාව, කුස ඇතුලේ තියෙන වේදනාව, අම්මට තියෙන වේදනාව, මේ දේවල් දුකයි, මේවා පීඩාකාරී කියන එකත් ගන්නවා ඇති. ඔය එකත් ඇත්ත. ඒතීකට ලඝු කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඉපදීම කියන එක. බුදුරජාණන් වහන්සේ කන්දානම් පාතු බාවෝ පංච උපාදානස්කන්ධයන්ගේ ලැබීම දුකයි. පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම ලැබීම කන්දානම් පාතු බාවෝ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම දුකයි. රූප උපාදානස්කන්ධේ පහළවීම දුකයි. වේදනා උපාදානස්කන්ධේ පහළවීම දුකයි. සංඥා උපාදානස්කන්ධේ පහළවීම දුකයි. සංස්කාර උපාදානස්කන්ධේ පහළවීම දුකයි. විඥාන උපාදානස්කන්ධේ පහළවීම දුකයි. මේක ගොඩාක් ගැඹුරු විනේ. ආයතනානම් පටිලාභෝ ඇසේ පහළවීම, ඇසේ ලැබීම දුකයි. ඇස කිව්වේ ඇස නම් වූ ආයතනේ ලැබීම දුකයි. කන නම් වූ ආයතනේ ලැබීම දුකයි. නාසය නම් වූ ආයතනේ ලැබීම දුකයි. දිව නම් වූ ආයතනේ ලැබීම දුකයි. කය නම් වූ ආයතනේ ලැබීම දුකයි. මනස නම් වූ ආයතනේ ලැබීම දුකයි. ඒ අර්ථයෙන් බලන්න ජාතිපි දුක්ඛා කියන එක. ජාතිපි දුක්ඛා කියන එක මෙන්න මේ පංච උපාදානස්කන්ධේ මේ ආයතනවල පහළවීම ලැබීම දුකයි කියන එක. එතකොට ඇස නම් වූ ආයතනේ ලැබීමම දුකක්. ඇස නම් වූ ආයතනේ ලැබීමම දුකක්. කන නම් වූ ආයතනේ ලැබීමම දුකක්. නාසය නම් වූ ආයතනේ ලැබීමම දුකක්. මේවා ලෙඩවීම විතරක් නෙවෙයි. ඇස ලෙඩවීම දුකක් විතරක් නෙවෙයි. ඇස ලෙඩ නොවී තිබීමත් දුකක්. ලෙඩ නොවී ඇස නම් වූ ආයතනේ තියෙනවා නම් ලැබෙනවා නම් ඒකත් දුකක්. ඇසට නරක දේවල් පෙනීමම දුකක් නෙවෙයි. ඇසට ප්‍රියමනාප දේ ලැබීමත් දුකක්. ප්‍රියමනාප දේ ඇසට ලැබීමත් දුකක්. මොකද ඇස නම් වූ ආයතන ලැබීමම දුක කියන තැන ඉඳගෙන බලන්න. නැත්නම් අපිට වෙන්නේ අර පැත්තකට අපි වෙනවා. ඊට පස්සේ අපි පතනවා ලෙඩ නැති ඇසක්. හොඳ දේවල් පෙනෙන ඇසක්. මේ ඇසට හොඳ දේවල් පෙනේවා කියලා. කන නාසය දිවකය මනස මේ ආයතන ලැබීමම දුකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ පහළවීමම දුකක්. ඒ අර්ථයෙන් ජාතිය කියන එක බලන්න. ඒතර මේවා ලැබීම පහළවීම කියන එක අපි කතා කරලා තිනවා. ආයතනයේ ලැබීම පහළවීම කියන පංච රූපය වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේ
ලැබීම එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධී පහළ වීම අපි කතා කරලා තියෙනවා. ඇස කන නාසය දිවකය මනස නම් වූ ආයතනයන්ගේ ලැබීම අපි කතා කරලා තියෙනවා. ඒකම දුකක්. හැබැයි මේක විවෘත නැහැ. මේ කොච්චර කිව්වත් මේක හිතට යන්නේ නැහැ. ඇයි? ඒකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අනවබෝධයම තමයි අවිද්‍යාව කියන්නේ. අපිට හිතෙන්නෙම නෑ ඕක නෙවෙයි ඔය කියන්නේ. මේක යන්නේ නෑ. ඇයි අපි අපේ කෝණයට දාලා බලන්න හදනවා. අපි අපේ කෝණයෙන් දාලා බලන්න හදනවා ජාතිපි දුක්ඛ කියන එක. අපේ කෝණයට අනුගත කළේ. අපේ කෝණයට තේරෙන්නේ නැත්නම් අපේ කෝණයට ඒක වැටහෙන්නේ නැත්නම් ඒක ඔහොම කිව්වට ඕක නෙවෙයි ඔය. එහෙම තමයි අපිට එන්නේ. ජරාපි දුක්ඛ. ලෙඩවීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං. අපේ සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. මේ ඔක්කොම දාලා බලන්න, මේ ඔක්කොම ගැන හිතන්න. අර අවසානයේ තියෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. මේ පංච උපාදානස්කන්ධය කියන තැන ඉඳගෙන පංච උපාදානස්කන්ධය කියන තැන ඉඳගෙන බලන්න. සංයුත්ත නිකාය 3 කන්ද සංයුත්තේ දුක්ඛ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ භාග්‍යවතුන් දේශනා කරනවා කතමංච වික්ඛවේ දුක්ඛං. මහණනි දුක මොකක්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. වෙන මුකුත් නැහැ. ජාතිපි දුක්ඛත් නැහැ. ජරාපි දුක්ඛත් නැහැ. ව්‍යාධිපි දුක්ඛත් නැහැ. මරණම්පි දුක්ඛත් නැහැ. අපේ සංපයෝගෝ දුක්ඛත් නැහැ. පියෙහි විප්පයෝගෝ කියන දුක්ඛත් නැහැ. යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියන එකත් නැහැ. එකම තියෙන්නේ කතමංච බික්ඛවේ දුක්ඛං. මහණනි දුක මොකද්ද? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. පංච උපාදානස්කන්ධය කියලයි කියන්න තියෙන්නේ. එහෙනම් අර මොන විදිහට කතා කළත් දුක අන්තිමට කේන්ද්‍රගත වෙනවා පංච උපාදානස්කන්ධයට. අන්තිමට දුක කේන්ද්‍ර වෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒකම තමයි මේ අතනත් ධම්සක් පෙරතුන් සූත්‍ර දේශනා භාග්‍යතුන් වහන්සේ දුක්ඛාරිය සත්‍ය විස්තර කරනකොට අවසානට පංච උපාදාන සංකිට්ඨේන පංච. අර ඔක්කොම සංක්ෂිප්තව කියනවා නම් පංච උපාදානස්කන්ධයට. නම් ජාතිය කියන එක වෙනම බලනවට වඩා ජාතිපි දුක්ඛ කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළා. හැබැයි ඒක පංච උපාදානස්කන්ධය පැත්තෙන් බලන්න. ජරාපි දුක්ඛ කියන එක වෙනම බලනකොට තමයි ජරාපි දුක්ඛ කියන එක වෙනම බලනකොට තමයි අපි සාමාන්‍ය ලෝකේ දැන් අපි තුමු ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ලෙඩ වෙලා ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් අතින් ගිහිල්ලා ඉවෙලා ඔයාට මේ ලෙඩ වෙලා දැන් ඔයා ඉන්නේ දුකින් දින්නේ සැපෙන්ද? හොඳට දෙයක් අහගන්න පුළුවන්. ලෙඩ කොහොමද සැප කියලා. ඒතර ඒ කෙනාගේ ඒ ව්‍යාධිපි දුක්ඛෝ කියන එකත් ඒ අවබෝධයද? නේ? ඒ කෙනාගේ ඒ ව්‍යාධියත් ඒ කෙනා ලෙඩ ව්‍යාධිය දුකයි කියන එක අවබෝධ කරලාද? නෑ. පංච උපාදානස්කන්ධයේ තැන ඉඳලා බලන්න. ඒක තමයි ව්‍යාධිපි දුක්ඛෝ කියන එක බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථයෙන් බලන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න
ඔය පිළිබඳව තියෙන අනවබෝධය උක තේරෙන්නේ. ඔය පිළිබඳව තියෙන අනවබෝධය අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ඒකට. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ සමුදය අඥානං. මසලත්වි වර්තමානයේ තියෙන මේ ලංකාවේ දුක කන්න නෑ, තෙල් නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ. එහෙම යන්න එන්න විදිහක් නෑ. ළමයින්ට ඉස්කෝල නෑ. විශ්වවිද්‍යාල දරුවන්ට විශ්වවිද්‍යාල නෑ. රස්සා කරපු කටේ රස්සා නෑ. කුලී වැඩ කරපු කටේ කුලී වැඩ නෑ. ත්‍රිවිල් එලපු කටේ ත්‍රිවිල් එල ගන්න විදිහක් නෑ. ගොවිතැන් කරපු කටේ ගොවිතැන් කර ගන්න විදිහක් නෑ. අමාරුවෙන් ගොවිතැන් කරාට පස්සේ අස්වැන්න ටික පිළඳ පොළට යාව ගන්න විදිහක් නෑ. එතකොට මේ මහා දුකක් නේ දුකකින් ඉන්නේ. හැබැයි ඔක දුක්ඛේ ඥානං නෙවෙයි. ඒවා පිළිබඳ මහා විශ්ලේෂණ කරන උදවිය ඉන්නවා. ඒ දුක්ඛේ ඥානං නෙවෙයි. දැන් මේවට හේතු ඉදිරිපත් කරන කට්ටිය ඉන්නවා. ඒක දුක්ඛ සමුදය නොවේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ. දුක්ඛ සමුදය නොවේ. ඒක කතා කළා කියලා, ඒ ගැන විශ්ලේෂණ කරා කියලා, මහා දාර්ශනික විශ්ලේෂණ කරා කියලා එයා දුක්ඛ සමුදය පිළිබඳ අවබෝධයට ආවා කියලා කියන්න බෑ. ඒකත් දුක්ඛ සමුදය අඥානංමයි. එහෙනම් දුක්ඛ සමුදය මොකක්ද? දුක්ඛ සමුදය තමයි තණ්හාව. දුක්ඛ සමුදය තණ්හාව. කුමකට තියෙන තණ්හාවද? ස්කන්ධයන්ට තියෙන තණ්හාව. ඔන්න හොඳට මතක තියාගන්න. ස්කන්ධයන් කෙරෙහි තියෙන තණ්හාව. ඒක අර ගොඩාක් විසිරුවලා සාමාන්‍ය අපි එදිනෙදා දේවල් තින ආසාව ඒ වස්සේ දුක තමාට ගන්නේ. ඒවත් මේකෙන් වෙනස් නැහැ. මෙතන හකුල්ලා කියන්න පුළුවන් අපිට. අර ඔක්කොම හකුල්ලා දුක්ඛ සමුදය ස්කන්ධයන් කෙරෙහි තියෙන තණ්හාවයි. ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව කියන කොටසේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය කියන කොටසේ දුක්ඛ සමුදය කියන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරද්දී කතමංච බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා දේශනා කරලා එතන භාග්‍යවතුන් දේශනා කරනවා, ඒක විස්තර කරනවා. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාපි නන්දිනේ සියති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න දුකේ සමුදය, දුක්ඛ සමුදය. යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දිරාග සහගතා. අර මේ සමුදේ ලක්ෂණ ටික. තණ්හාවේ ලක්ෂණ ටික. යායන් තණ්හා යන් තණ්හාවක් තියනවද? යන් තණ්හා පූර්ණෝ භවිකා. ඒ තණ්හාවෙන් අන්න පූර්ණෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙනවා. අපි මේ ප්‍රශ්නෙට අදාළ උත්තරෙත් ඒක තමයි. කොහොමද පුනර්භවය හැදෙන්නේ? මේ තණ්හාවෙන් පුනර්භවය හදලා දෙනවා. යන් තණ්හා පූර්ණෝ භවිකා. නන්දි රාග සහගතා. නන්දි රාගය උපද්දවනවා. නන්දි රාග කියලා කියන්නේ තණ්හාවම තමයි. හැබැයි ඒක අර ආපහු ඇලි යන ස්වභාවයක් තියෙනවා. తත්‍ර తත්‍රාබිනන්දිනී. ගිය තැන සතුටින් පිළිගන්න ස්වභාවයක් තියෙනවා. ඒකේ තණ්හා ස්වභාවය.
ගීගෙන් තන සතුටින් පිළිගන්න ස්වභාවයක් තියෙන. ඒක තණ්හාවේ ස්වභාවය. දැන් මේක හොඳට තේරුම් ගන්න. දැන් මේක තේරුම් ගත්තේ නැත්නම් අපි පැටලෙනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් ඉතින් අපි සමහර දේවල් වලට කැමති නෑනේ. ඇසින්දගෙන සමහර රූප වලට අපි කැමති නෑනේ. ඉතින් අපි සතුටින් පිළිගන්නේ නෑනේ සමහර දේවල්. අපිට ඒකෙන් සතුටක් උපදින්නේ නෑනේ කියලා. නෑ මේක ඊට වඩා ගැඹුරු දෙයක් මේ කියන්නේ. තත්ත්‍යාබිනන්දිනී මේ තණ්හාවේ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ තණ්හාව කියලා කියන්නේ ස්කන්ධයන්ට තියෙන තණ්හාව. නරක දෙයක් ඇසින් පෙරුණත් නරක දෙයක් ඇසින් පෙරුණට තණ්හාව නැති වෙන්නේ. සාමාන්‍ය අපිට ඒක සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේක අපිට එපා වෙනවා. නරක දෙයක් පෙරුණාට පස්සේ අපි කැමති නෑ ඒකට. සාමාන්‍ය අර්ථයෙන් බැලුවොත් එහෙම ඔබට හිතෙන්නේ ඉතින් ඕකට අපි තණ්හාවක් නැහැනේ කියලා. නෑ එතන ස්කන්ධයට තණ්හාවක් තියෙනවා. ඇසින් පේන රූපේ ඒක මම කැමති රූපයක්ද අකමැති රූපයක්ද කියන එක නෙමෙයි. කැමති රූපය හෝ වේවා අකමැති රූපය හෝ වේවා කැමැති හෝ වේවා අකමැති හෝ වේවා රූපයට එතන පංච උපාදානස්කන්ධය හැදෙනවා. මේ පංච උපාදානස්කන්ධේ ඒ රූප උපාදානස්කන්ධය තුල මම කියලා හිතන් ඉන්නවා. ඒකට මම කැමතියි. එතන සකස් වෙන වේදනා උපාදානස්කන්ධය මම කියලා හිතන් ඉන්නවා. එතන සකස් වෙන සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධ මම කියලා හිතන් ඉන්නවා. ඒකට මම කැමතියි. ඒකට මගේ තණ්හාවක් තියෙනවා. අකුසල් කරපු කෙනා නිරේ යන්න මරණාසන්න මොහොතේ යාට ගති නිමිති පේනවා. ගති නිමිති පේනවා. සමහරට මරණාසන්න උදවි සමහර උදවිය ඒ ගති නිමිති යාට පේනලා කෑ ගහනවා. ගිනිදළු පේනවා කියලා. හිමත් නැත්තම් යවපල්ලු ඇවිල්ලා මාව ඇදගෙන යන්න හදනවා කියලා. කෑ ගහනවා. එතකොට එයා යන්න අකමැති. යන්න අකමැති කියන එක අර එයාට පේන දේ ඔස්සේ යන්න අකමැති යාට තිබුණාට එතන සකස් වෙන පංච උපාදානස්කන්ධෙට තියෙන බැඳීමක් තියෙනවා. නිරේ ඉන්න කෙනා මහා නිරේ අර යම්පල්ලු අහනවා දැන් උඹට මොකද ඕනේ කියලා. බඩගිනි කියනවා. එතන බඩගිනි කියනවා. නිරේ දැන් දුක් විඳිනවා යම්පල්ලු අහන දැන් උඹට මොකද ඕනේ? බඩගිනි. බඩගින්න මොකටද ඒ කෑවිල්ලන්නේ? ජීවිතේ පවත්වන්න. පවත්වන්න ආසයි. පංච උපාදානස්කන්ධේ පවත්වන්න ආසයි. යකඩ ගුලි දානවා කටට. ගිනියම් වෙච්ච යකඩ ගුලි දානවා කටට කහපන් කියලා. පිච්චීගෙන යනවා. වේදනාව අතිකයි. වේදනාව අතිකයි. හැබැයි මැරෙන්න කැමති නෑ. පංච උපාදානස්කන්ධයට ආසයි. තණ්හාවක් තියෙනවා. එතන මම කියන දෙයට ඒ රූපය මම ඒකට යා කැමති. ඒ වේදනා සංඥා සංකාර එතන දරුණු වේදනාවක් හටගන්නේ. දරුණු වේදනාවක් හටගන්නේ. ඒ දරුණු වේදනාවට අපි බාහිරව බැලුවොත් එහෙම වේදනාව අපිට කැමති නෑ. ඒ වේදනාවට අපි. හැබැයි ඒ වේදනාව ඔස්සේ සකස් වෙන මට මම කැමතියි. ඒක හරිතාසියුම්. මෙන්න මේ තණ්හාව. මේ තණ්හාව දුක්ඛ සමුදය.
මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාකෝ පනසා භික්ඛවේ තණ්හා කත්ත uppacchamaana uppajjati. දැන් ඒ තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හානේ. දෙතින්නේ තණ්හා පෝනෝපක නන්දරාග සහගත තත්ත්ව තත්ත්‍රාමි නම්දිනී සයේතයන් කාම තණ්හා භව තණ්හා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුන් ආකාරයකට බෙදෙන තණ්හාව. ඒ සම්පූර්ණ තණ්හාවම මුළු තණ්හාවම කාම භව විභව කියන ඒ තුන් තණ්හාවම ගැන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාකෝ පනේසා භික්ඛවේ තණ්හා කත්ත uppacchamaana uppajjati. මහණී තණ්හාව කාම භව විභව කියන ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කත්ත නිවිසමානා නිවිසදී තණ්හා කොහෙද පවතින්නේ? යං ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppacchamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. මහණනි මේ ලෝකී ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක් තියෙනවාද? මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක් තියෙනවාද? ඉත්තේසා තණ්හා uppacchamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. කිංච ලෝකී පිය රූපං සාත රූපං. මහණනි කුමක්ද මේ ලෝකී ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත මිහිරි ස්වરૂපයෙන් යුක්තදී? චක්ඛුන් ලෝකී පිය රූපං සාත රූපං. මහණනි ඇස ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක්. එත්තේසා තණ්හා uppacchamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඔන්න තණ්හාව උපදින්නේ ඇසේ. තණ්හාව උපදින්නේ ඇසේ. එහි මේ ඇසේ තණ්හාව උපදිනවා කියලා කිව්වේ. ඇසේ තණ්හාව උපදිනවා කියලා කිව්වේ ඇසේ පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඒක ඇසින් දකින ප්‍රියමනාප රූපෙට විතරයිද? නැහැ. ඇසින් දකින ප්‍රියමනාප රූපෙට විතරයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. ඒ වලින් නිදහස් වුණොත් හරි කියලා හිතපොද විය තමයි ඇසට ප්‍රියමනාප රූප නොදී ඒ අය අප්‍රියමනාප දේවල් දෙන්න පටන් ගත්තේ. එහෙම නැත්නම් ඇසින් රූප නොබලා ඉන්න කියලා කිව්වේ. ඊට පස්සේ තමයි ඒ කට්ටිය ඇසට මේ කියන්නේ ප්‍රියමනාප දේවල් පේනවා කියලා ප්‍රියමනාප දේවල් පෙවුනොත් තමයි දුක හැදෙන්නේ. ඒ නිසා ප්‍රියමනාප දේවල් නොපෙන්න තමයි ඒ කට්ටිය වනගත වුනේ. වනාන්තරයට ගිහිල්ලා ඒ කට්ටිය ප්‍රියමනාප දේවල් බලන්නේ නැතුව හරි අප්‍රියමනාප දේවල්ම ඒ කට්ටිය හිතුවා මේ ප්‍රියමනාප දෙයක් දැක්කොත් ඒකෙන් තමයි මේ දුක හටගන්නේ. අප්‍රියමනාප දේවල් වලින් තණ්හාව උපදින්නේ නැහැ කියලා. නෑ. ප්‍රියමනාප දේ හෝ වේවා අප්‍රියමනාප දේ හෝ වේවා එතන හැදෙන පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධේ එතන හැදෙනවා. ඒක හැදෙන ඇසට මම ප්‍රියයි. චක්කුන් ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppacchamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. නැකෙන් ගැලවෙන්න තියෙන්නේ ප්‍රියමනාප දේවල් ඇසින් බලන්නේ නැතුව අප්‍රියමනාප දේවල් විතරක් ඇසින් බලලා නෙවෙයි. ඒක හොඳයි. සංවර කරගන්න යම් මට්ටමකට. අර ඕලාරික වශයෙන් හටගන්නා වූ කාමයෙන් මිදෙන්න යම් මට්ටමකට. ඕලාරිකව හටගන්නා කාමයෙන් යම් මට්ටමකට මිදෙන්න එක හොඳයි. මුද ප්‍රියමනාප රූප කියන්නේ කාමයේ උපද්දවන්න බලපාන එක. හරි. කාමයේ උපද්දවන්න බලපාන එක. ඒක නිසා ඒකෙන් ඒ කාමයේ ඇති කරන එකෙන් යම් මට්ටමකට වරකින්න එක හොඳයි. හැබැයි තණ්හාව නිදහස් වෙන්නේ ඇස අවබෝධ කරන්න කියනවා. ඇසී යථාර්ථය අවබෝධ කරන්න කියනවා.
ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා චක්කුන් ලෝකී පිය රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති ඉති නිවිසමානා නිවිසති. රූපා ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති ඉති නිවිසමානා. ඇචින් දකින්න රූපය මෙතන කිව්වේ නෑ ප්‍රියමනාප රූපය කියන. ප්‍රියමනාප රූපා ලෝකේ පිය රූපං සාත රූපං කියලා කිව්වේ නෑ. රූපා ලෝකේ පිය රූපං සාත රූපං මොන රූපේ වුණත් කොහොමද අපිට අප්‍රිය රූපී පිය රූපං සාත රූපං වෙන්නේ? අපි අකමැති රූපයක් නම් ඒක කොහොමද ප්‍රිය රූපේ සාත රූපේ වෙන්නේ? ඒ අප්‍රිය රූපය ඔස්සේ හෝ වේවා හැදෙන මට පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඒක නිසා එතන රූපය පොදුවේ ප්‍රිය රූපයක් සාත රූපයක්. රූපා ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඉති නිවිසමානා නිවිසති. චක්කු විඤ්ඤාණං ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඉති නිවිසමානා. ඇසේ විඤ්ඤාණය ඇසේ සකස් වෙන සිත රූපය දැනගැනීමේ සිත ඇසේ පහළ වෙන රූපය දැනගැනීමේ සිත චක්කු විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණය ප්‍රිය රූපයෙන් යුක්ත ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. රූපය දැනගැනීමේ සිත මොන රූපයද? එතන මේ හොඳ ලස්සන රූප විතරක් නෙවෙයි. හැම රූපයක්ම දැනගැනීමේ සිත ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ඒ තුල තමයි තණ්හාව හටගන්නේ. චක්කු සම්පස්සෝ ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පච්චමානා උප්පච්චති ඉති. ඇසයි රූපයයි අර සකස් වුණු ඇසේ රූපේ දැනගැනීමේ සිතයි. ඒ කියන්නේ විඥානයයි චක්කු විඥානයයි. ඇසයි රූපයයි චක්කු විඥානයයි එකතු වීම. ඒකට කියනවා චක්කු සම්පස්සේ කියන. ඒ චක්කු සම්පස්සය ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. චක්කු සම්පස්සය. බලන්න මේක හරියම ගැඹුරුයි. චක්කු සම්පස්සය. ඉතින් චක්කු සම්පස්සය මේක උත්තර නුවණින් බැලුවේ නැත්තම් මේ චක්කු සම්පස්සයට අපි ප්‍රිය මිහිරි දෙයක් තියෙනවා කියලා අපිට හොයාගන්න බෑ. අපේ චක්කු සම්පස්සේ ප්‍රිය ස්වරූපයෙන් අපිට කියන්නේ සාමාන්‍ය ලෝකයේ අපිට ඇස ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් කියලා අපිට සාමාන්‍ය ලෝකෙ හිතා ගන්න පුළුවන් එකක්. ඒත් මේ ගැඹුරු අර්ථයෙන් නෙවෙයි. රූප ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් කියලා අපිට සාමාන්‍ය අර්ථයෙන් හිතා ගන්න පුළුවන් ගැඹුරු අර්ථය නෙවෙයි. ඇසේ විඤ්ඤාණයත් අපිට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් කියන්නකෝ. හැබැයි ඇසේ ස්පර්ශය ඇසේ ස්පර්ශය ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක් කියලා හිතාගන්නේ කොහොමද? දැන් මේ දුක්ඛ නිරෝධයට තියෙනවනේ චක්කු සම්පස්සෝ ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා නිරුච්චමානා නිරුජ්ජති. කියන්නේ ඇසේ ස්පර්ශයේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ඒ කෙරෙහි තියෙන තණ්හාව තමයි කියනවා නිරුද්ධ කළ යුත්තේ. එහෙනම් නිරුද්ධ කරන්න නම් ඒ තුල තණ්හාවක් තියෙනවා කියලා තේරුම් ගන්න. ස්පර්ශය කෙරෙහි වඩ තමයි අපිට කලින් කතා කරපු දේශනාව වුණා වෙන්නේ.
ස්පර්ශය හැදෙන්නේ කොහොමද? ස්පර්ශය නොහැදෙන්නේ කොහොමද? ස්පර්ශය හැදෙන්න නම් ඇසේ ස්පර්ශය හැදෙන්න නම් ඇසේ ස්පර්ශය හැදෙන්න නම් ඇස නිට්ටය වෙන්න ඕනේ. නිට්ටය කියන ආකල්පෙ තියෙන්න ඕනේ. නැවත ස්පර්ශ සමුදය හට ගන්න. ස්පර්ශ සමුදයක් තියෙන්න ඕනේ. පිසල කතා කරලා තිනවා ස්පර්ශ සමුදය ගැන. චක්කු සම්පස්සෝලෝ මේ ස්පර්ශය ඇසේ ස්පර්ශය ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. ඇසේ ස්පර්ශය. චක්කු සම්පස්සජා වේදනා ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. දැන් මෙතනක් කිව්වේ නෑ චක්කු සම්පස්සජා සුඛ වේදනා ලෝකී පිය රූපං සාත රූපං කියලා. දැන් එහෙමනම් අපිට නිකන් පොඩි සතුටක් තියෙනවා වගේ නිකන්. චක්කු සම්පස්සජා පිය චක්කු සම්පස්සජා සුඛ වේදනා ලෝකී පිය රූපං සාත රූපං. එහෙම නෑ. චක්කු සම්පස්සජා වේදනා ලෝකී පිය රූපං සාත රූපං. ඇසේ ස්පර්ශයෙන් හටගන්නවා සැප විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා විඳීම්, මේ සියලු විඳීම්. ඇසින් හටගන්න සැප, දුක්, උපේක්ෂා කියන සියලු විඳීම්. ප්‍රිය ස්වරූපයෙන් යුක්ත, මිහිරි ස්වරූපයෙන් යුක්ත දේවල්. එත්තේසා තණ්හා එතන තමයි තණ්හා උපදින්නේ. එතන තමයි තණ්හාව පවතින්නේ. එහෙනම් ඇසේ ස්පර්ශයෙන් හටගන්න සැප විඳීමටත්, දුක් විඳීමටත්, දුක් සැප රහිත විඳීමටත් තණ්හාව තියෙනවා. වේදනාව කියලා කියන්නේම ඇස තුලින් හටගන්නා වේදනා උපාදානයට. අතන රූප ඇසයි රූපයයි එතන සකස් වුණා රූපය. ඇසයි රූපයයි කියන එතන රූපය තිබුණා. වේදනාව තියෙනවා. මේ පංච උපාදානස්කන්ධෙ මේ හැදෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය ගැන මේ කියන්නේ. දැන් මලට මේ ටික කියලා වෙනකොට මෙතන පංච උපාදානස්කන්ධෙ නෙවෙයි තියෙන්නේ කියලා. දැන් මේකේ එන මේ වේදනාව එතන සැප වේදනාව හොයවා, දුක් වේදනාව හොයවා, උපේක්ෂා වේදනාව හොයවා. ඒ වේදනාව ප්‍රිය ස්වරූපයෙන්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. එහෙනම් අපිට මේ ප්‍රිය ස්වරූපයෙන්, මිහිරි ස්වරූපයෙන් කියනකොට අපේ සාමාන්‍ය අර්ථයේ තියෙන ප්‍රිය ස්වරූපයේ, මිහිරි ස්වරූපයේ කියන එකම නෙමෙයි එතන තියෙන්නේ. ස්කන්ධයන්ට තියෙන අපි සලකන ප්‍රිය මිහිරි ගතිය. ඒ ඔස්සේ තමයි පංච උපාදානස්කන්ධය මම මගේ කියලා මං තුල දෘෂ්ටි හටගන්නේ. ආත්ම දෘෂ්ටි හටගන්නේ. සක්කාය දිට්ඨිය හටගන්නේ. ඉන්පස්සේ රූප සංඥා ලෝකී පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති ඉත්ත නිවසමාන. රූප සංඥා. අර ස්පර්ශය හේතු කරගෙන හටගන්නවා රූප සංඥාවක්. රූප සංඥාවක්. රූප හඳුනා ගැනීමක්. ඒ රූප හඳුනා ගැනීම ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. එතන තියෙනවනේ සංඥා උපාදානේ. අර රූපයේ ඔස්සේ හටගන්න සංඥාවම ඇත්තටම සංඥා උපාදානස්කන්ධේ. ඒක මමනේ. ඒක මගේ ආත්මයනේ. මම හිතන් ඉන්න විදියට.
සලකන විදිහට. ඒතර මම මත මගේ ආත්මය ඒකට මම මෙච්චර බැඳීමක් තියනවා නම් මම මගේ ආත්මය කියන එකට මම මෙච්චරම බැඳිලා නම් මෙච්චරම බැඳිලා මම මේ ලෝකේ මේ හැම දෙයක්ම කරන්නේ මම මගේ ආත්මය කියන එකට නෙමෙයිද? මේකෙන් අපිට ගැලවෙන්න බැරි. නිරේගියක් ගැලවෙන්න බෑනේ. බ්‍රහ්ම ලෝකී ඉපදිලත් බ්‍රහ්ම ලෝකී ඉපදුනත් ගැලවෙන්න බෑනේ. එතනත් මම මගේ ආත්මය කියන ඒ බලවත් වූ දෘෂ්ටියෙන් ගැලවෙන්න. ඉතින් මම මගේ ආත්මය කියලා අරන් තියෙන්නේ මොකද්ද කියන්නකෝ? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ සංඥාව මේ ඇසේ චක්කු සම්පස්සජා සංඥා රූප සංඥා ලෝකේ. ඒ කියන්නේ අර ඇසී ස්පර්ශය හැදුනට පස්සේ ඒ රූප සංඥාව කියන්නේ මේ වෙනම එකක් නෙවෙයි. දැන් මම වෙනම තියෙනවා මගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් වෙනවා මට තියෙනවා රූප බලලා මට වෙනම සංඥාවක් එනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ රූපේ බලනකොට ඇතින සංඥාව තමයි මේ සංඥා උපාදානස්කන්ධය වෙන්නේ. මම කියලායි වෙනම සංඥා උපාදානස්කන්ධයක් නෑ. අපිට හිතෙන්නේ මම කියලා වෙනම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් ඝනව තියෙනවා. ඝනව වෙනම ඒකකයක් විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මම කියලා පංච උපාදානස්කන්ධ වෙනම ස්කන්ධයක් වෙනම ගොඩක් තියෙනවා මම කියලා. ඒතර මම කියන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් ඔන්න රූප බලනවා. එතකොට වෙනම සංඥාවක් ඇතිවෙනවා. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. අපිට දෘෂ්ටි තියෙන්නේ එහෙම. අර රූපේක වෙනම සංඥාවක්. ඒක මට ආදාළ නෑ වගේ හරියට නිකන්. නෙමෙයි මම කියලා හිතන් ඉන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධේම තමයි. ඒකේ සංඥාවම තමයි අර ඇසි හැදෙන්නේ. ඒකම තමයි මේ මම කියලා මං හිතන් ඉන්නෙත්. එතන තමයි මම හැදෙන්නේ. මම කියලා වෙනම සංඥා උපාදානස්කන්ධයක් නෑ. මේ රූප සංඥා රූපේ බලද්දී එතන සංඥාව ඒක තමයි රූප සංඥා උපාදානස්කන්ධේ මම කියලා හිතන් ඉන්න. මේ සංඥාව රූප සංඥාව ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයක් මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක්. එත්තේ සාතන්නා උපපච්චමානා උපපච්චති. ඕකෙන් තමයි ගැලවෙන්න බෑ. උතරින් තමයි තණ්හාව උපදින්නේ. තණ්හාව තියෙන්නේ උතන සකස් වෙන්නේ. රූප සංඥා ලෝකේ රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපපච්චමානා උපපච්චති. එතනත් අර වගේමයි. රූප සංචේතනා කියන්නේ සංස්කාර. ඒක තමයි උපාදානෙ වෙන්නේ. මම දැන් අපි කියනවනේ මම කියලා පංච උපාදානස්කන්ධයක් තියෙනවා. දැන් අපි එහෙම දැන් හිතන් ඉන්නේ මම කියලා වෙනම පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයෙන් ඔන්න රූපයක් බලලා ඒකට වෙනම සංස්කාරයක් හැදෙනවා. වෙනම චේතනා හැදෙනවා. ඒතර මම මෙහෙ වෙනම හරි මම මෙහෙ වෙනම අය සංස්කාර උපාදානස් චේතනා සංචේතනාවක් හැදෙනවා කියලා. ඒ රූපේ බලනකොටම තමයි ඒ හැදෙන සංචේතනාව තමයි සංස්කාර උපාදානස්කන්ධය. ඒ කියන්නේ දැන් මම කියලා වෙනම කෙනෙක් මෙහි ඉඳලා වෙලා රූප බලනවා නෙමෙයි. ඒ රූප බලනකොට තමයි මම හැදෙන්නේ. හරි? ඒ ශබ්දය අහනකොට තමයි මම හැදෙන්නේ. මම කියලා වෙනම කෙනෙක් මෙහි ඉඳලා වෙලා රූප බලලා එතන වෙනම චේතනාවක් හැදෙනවා නෙමෙයි. එහෙනම් ඔන්න මේ රූප සංචේතනාව කියලා කියන සංස්කාරය. මේ රූප සංචේතනාව ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක්. එතන තමයි තණ්හාව ඇතින්නේ. එතන තමයි තණ්හාව පවතින්නේ. එතන මමනේ. මම හිතන් ඉන්න විදිහට. ඒ සංචේතනාව, ඒ හැදෙන සංස්කාරය මමනේ.
රූප තණ්හා ලෝකී පිය රූපං සාතර මෙතන හරි පුදුමයි. රූප කෙරෙහි තියෙන තණ්හාව ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක්. එත්තේසා තණ්හා uppajjamaana uppajjitta nivisamana nivisati. රූපේ ඇසින් රූපේ බලද්දී ඇසින් රූපේ බලද්දී ඒ රූපයට තණ්හාවක් ඇතිවෙනවා. ඒ තණ්හාව ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක්. රූප තණ්හා. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ති සාතන්නා uppajjamaana uppajjati itta nivisamaana nivisati. රූප විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ති සාතන්නා uppajjamaana uppajjati itta nivisamaana nivisati. රූප විතර්කය. දැන් බලන්නකෝ, ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒ රූපය අපි ආපහු ඒ රූපයක් අපිට හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. ලස්සන රූපයක් හෝ වේවා, කැත රූපයක් හෝ වේවා, එහෙම අදහසක් නැති රූපයක් හෝ වේවා, ලස්සන හෝ කැත නැති එහෙම රූපයක් හෝ වේවා, ඒ රූපේ ගැන ආපහු හිතෙනවනේ. රූප විතර්කය. මදුපිණ්ඩික සූත්‍රයේ මෙතන නෑදලා ගන්න. රූප විතක්ඛෝ ලෝකී පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati. එතන විසම. ඒ රූපය ගැන ආපහු හිතෙන්නේ. ඒ රූපේ යථා ස්වභාවය, ඒ රූප නිමිති අපිට තියෙන නිසා. රූප නිමිති. ඒ රූපය ගැනමයි මම හිතන්නේ. ඒ රූපය ගැනමයි මම හිතන්නේ. ඒතර ආපහු දැක්කම ඒ රූපය අපිට හිතෙනවා ආන්නිදා දැකපු රූපේ. අන්නිදා දැකපු රූපේ. එදා තිබුණු ගෙදර දම පැවිදි වෙලා දැන් අවුරුදු අපි තුමු 16ක් කියලා. ඒතර ඒ 16කට ඉස්සෙල්ලා මම දැකපු මගේ ඥාතියෙකුගේ ගෙදර මට තාමත් තියෙනවනේ. දැන් ඒ දැකපු ඒ නිමිත්ත අපි තුමිට අවුරුදු 16කට ඉස්සෙල්ලා මම දැක්කේ කියලා ඒ ඥාතියාගේ ගෙදර. ඒතර මගේ තාමත් ඒ නිමිත්ත තියෙනවනේ. මට ඒ ගෙදර දැන් කඩලත් ඇති, වෙනස් කළත් ඇති. ආපහු මම දැකලා ඒ අලුතෙන් වෙනස් කරලා තියෙන එක මම නිමිත්තක් වශයෙන් ගන්නකම් අර නිමිත්ත මා තුළ තියෙනවනේ. ඒතර නිමිත්ත මා තුළ තියෙන්නේ නිට්ටයයි කියන ආකල්පයත් එක්ක. නිට්ටයයි කියන ආකල්පයත් එක්ක. නිට්ටය දෙයක නිමිත්තක් මා තුළ තියෙන්නේ. ඒක තියෙනවා. හෙට මට යන්න බැරිද? ඒ ගෙදර හොයාගෙන බලන්න. යන්න පුළුවන්. යන්න පුළුවන් වෙන්නේ හෙට මට ඒ ගෙදර හොයාගෙන ආපහු යන්න පුළුවන් වෙලා තියෙන්නේ මා තුළ තියෙනවා ඒ ගෙදර නිට්ටයයි කියන නිමිත්තක්. හැඟීමක්. එදා දැකපු මමත් ඉන්නවා. එදා දැකපු ගෙදරක් තියෙනවා කියලා. නිත්‍ය වූ හැඟීමක්, නිමිත්තක් මා තුළ තියෙනවා. දැන් මට ඒක හිතන්න පුළුවන්. විතර්කයක් තියෙනවා. රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati itta nivisamaana nivisati. එදා මන් දැකපු දේ තාමත් තියෙනවා. ඔක තමයි භව තණ්හාවටත් හේතු වෙන්නේ. භව තණ්හා. පැවැත්ම. පැවැත්ම නම් වූ තණ්හාව. පැවැත්මට තියෙන තණ්හාව.
රූප විචාරෝ ලෝකී පිය රූපං සාත රූපං. ඒ මතු කරගන්න නිමිත්ත, ඒ අදහස, ඒ පවතිනවා කියලා ඇතිවෙන සිටිවිල්ල නැවත පරාමර්ශණය කරන්න පුළුවන් මට. ඒක තුල දිගින් දිගට සිත පවත්වන්න පුළුවන් මට. විචාරය, විතක්ක විචාරය. මනසින් අරමුණ අල්ලා ගැනීම විතර්කයයි. ඒ අරමුණ පරාමර්ශණය කිරීම විචාරයයි. නැවත ඒ අරමුණ පරාමර්ශණය කිරීම විචාරයයි. යමක් අල්ලා ගැනීම විතර්කයයි. ඒක පිරිමැදීම විචාරයයි. රූපය සිතින් අල්ලගෙන ඒක සිතට ගන්න පුළුවන් මට. නැවත ඒ ගන්න පුළුවන්. ඒ ගන්න එක විතර්කයයි. ඇසින් දකින රූපය, ඒ රූපය දැක්ක සමහරට ගොඩක් කල් අවුරුද්දකට ඉස්සෙල්ලා දැක්කේ. දැම්මට පුළුවන් ඒ රූපය නැවත ඒ රූපය හිතට ගන්න. ඒක විතර්කයයි. ඒ ගන්න රූපේ නැවත ආමර්ශණය කරන්න පුළුවන්. ඒ සිටිවිල්ල. ඒක විචාරයයි. රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ති සාතන්නා උප්පච්චමානා උප්පච්චිති. එතකොට මේ මොකද වෙන්නේ? නැවත මේ පංච උපාදානස්කන්ධය හදනවා. අර ඇසෙන් දෙක රූපය ඔස්සේ. ඒක සිත තුළ හටගන්න පංච උපාදානස්කන්ධය. ඒකේ මොහොතේ හටගන්නේ ඇසේ නෙමෙයි. රූපය දකින්නකොට ඇසේ නෙමෙයි පංච උපාදානස්කන්ධය මොහොතේ හැදෙන්නේ. මනසේ. අර රූපය ඔස්සේ නැවත පංච උපාදාන. ඒකනේ අර අතීතයන් රූපයක් දැක්කද ඒ රූපයේ ඔස්සේ ඒ රූපය දැන් අපි කල්පනා කරනවා නම් දෙමුත් හැදින්නේ පංච උපාදානස්කන්ධයක්මයි. අතීත ජීවිතයක යම් ගැන අපි සිහි කරනවද? සංයුතනිකය 3 වෙනි පොත් අහලා තියෙනවා. හරි. අතීත ජීවිතයක් ගැන අපි සිහි කරනවද? ඒ සිහි කරන්න තියෙන්නේ අපි තුන් අපිට අතීත ජීවිත සිහි කරන්න පුළුවන් නුවණක් ලැබෙනවා කියලා. ඒතර අතීත ජීවිත ගැන මට සිහි කරන්න තියෙන්නේත් මම මෙහෙම හිටියා, මම මෙහෙම දැක්කා, මම මෙහෙම දේවල් ඇහුවා, මම මෙහෙම දේවල් කෑවා. මේවනේ අපිට සිහි කරන්න තියෙන්නේ අතීතය ගැන සිහි කරනවා නම්. ඒ සිහි කරනකොට හැදෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්මයි. අනාගතය ගැන අපිට සිහි කරනවා නම් මම මෙහෙම වෙයි, මම මෙහෙම වෙයි කියලා මට කියන්න තියෙන්නේ මොකද්ද කියන්නකෝ? මම මෙහෙම වෙයි අනාගතේ. ඒතර මම මෙහෙම රූප බලයි, මෙහෙම රූප ශබ්ද අහයි, මෙහෙම ගන්ධ සුවඳ විඳි, මෙහෙම රස විඳි, මෙහෙම ශරීරයක් මට ලැබෙයි, මෙහෙම පහස ලැබෙයි, මෙහෙම දේවල් මට හිතයි. ඒත් පංච උපාදානස්කන්ධනේ හැදෙන්නේ. එතකොට රූප විචාරෝ ලෝකී පිය රූපං සාත රූපං ඉත්ති සාතන්නා උප්පච්චමානා උප්පච්චති ඉත්ත නිවසමානා නිවිසති. ඔන්න තණ්හාව හැදෙන්නේ උතන. ඕක තමයි දුක්ඛ සමුදය. ඕක තමයි සමුදය. ඔය පිළිබඳව තියෙන අනවබෝධය අවිද්‍යාවයි. ඔය පිළිබඳව තියෙන අනවබෝධය. ඔබ හිතන්න බලන්න මේ පිළිබඳව අපිට තියෙන අවබෝධයත් අනවබෝධයත් මේක ලෝක සත්‍යයන්ට අනවබෝධයක්. අනවබෝධයක් නිසානේ මේ දේවල් නිකන් අර කියන අරෝම් පුදුම දේවල් කියලා අපිට හිතෙන්නේ. ඇත්තද මන් දන්නේ. මම බොරුද දන්නේ මේ කියන දේවල්. ඇයි? අවබෝධයක් නැති නිසා. අවිද්‍යාව බලවත්. මේ බුද්ධ වචනේ මේ. ඒතර ඔන්නේ නම් අවිද්‍යාව. මේ අවිද්‍ය දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං. ඒතර දුක්ඛ සමුදය තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. දැන් උතර ඔය කියපු ටිකේ තමයි ඔය ඇස, රූප, ඇසේ විඥානේ, ඇසේ ස්පර්ශය, ඒ ඇසේ විඳීම, ඇසේ සංඥාව, ඇසේ චේතනාව, ඇසේ විතර්කය, ඒ රූප විතර්කය, රූප විචාරය, හරි රූප තණ්හාව, මේ දේවල් තමයි එතකොට අර මේ කාම භව විභව කියන තණ්හා හටගන්නේ මෙන්න මේ ටිකේ. කාම තණ්හාව හටගන්නේත් මේ ටිකේ.
භව තණ්හාව හටගන්නෙත් මේ ටිකේ. භව තණ්හාව හටගන්නෙත් මේ ටිකේ. ඒක දුක්ඛ සමුදය මේ. ඔය පිළිබඳ තියෙන අනවබෝධය අවිද්‍යාවයි. දුක්ඛ නිරෝධය අඥානං. දුක්ඛ නිරෝධය මොකද්ද? දුක්ඛ නිරෝධය ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා. කතවංච බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍ය. මහණනි දුක්ඛ නිරෝධය ආරි සත්‍ය මොකද්ද? යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මහණනි අර කියපු තණ්හාව යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග ටිකක්වත් ශේෂ වෙන්නේ නැතුව යන් නිරුද්ධ වීමක් ඇත්ත. මිදීමක් ඇත්ත. ඒ තණ්හාවට ආලේ රහිත බවක් ඇත්ත. ආලේ රහිත වීමක් ඇද්ද? එයයි. හරි. ඉන්පස්සේ පුත්‍රයන් සොන්න විස්තර කරන සාකෝ පනේසා බික්කවේ කත්ත පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධ. මහනි කොහේ තියෙන තණ්හාවද ප්‍රහාණය වෙන්නේ? කොහේ තියෙන තණ්හාවද නිරුද්ධ වෙන්නේ? යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති. මහණනි මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක් තියෙනවා. මිහිරි ස්වරූපයෙන් ඒකනේ තණ්හාව හටගත්තේ. ඒ හටගත්තු ඒ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ කෙරෙහි හටගත්තු තණ්හාවයි ප්‍රහාණය වෙන්න තියෙන්නේ. නිරුද්ධ වෙන්න තියෙන්නේ. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මහණනි මොකද්ද? ඒ කියන්නේ චක්කුන් ලෝකී පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්චමානා නිරුච්චති. මහණනි මේ ලෝකී ප්‍රිය ස්වරූපෙන් යුක්ත මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක් මොකද්ද? චක්කුන් ඇස. ඉස්සලා අපි කිව්වා. එතන තමයි තණ්හා හටගත්තේ. ඒ ඇසේ තණ්හාව තමයි කියනවා. එත්තේසා තණ්හා පහියමානා පහියති. තණ්හා තමයි ප්‍රහාණය වෙන්න ඕනෙන්නේ. නිරුද්ධමානා නිරුද්ධති. ඒ තණ්හාව තමයි ඇසේ තණ්හාව තමයි නිරුද්ධ කරන්න ඕනේ. ඇසේ තණ්හාව තමයි ප්‍රහාණය කරන්න ඕනේ. ඇසේ තණ්හාව තමයි නිරුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙන අපි මේ ඇස කර්ණාසය දිවකය මනස මෙහෙම තියාගෙන වෙන තණ්හාවක් ප්‍රහාණය කරන්නනේ අපි උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරන්නේ වෙනම තියෙන තණ්හාවක් ප්‍රහාණය කරන්න. මේ තණ්හාව අපි හොය යනවා. ඇස ප්‍රිය ස්වරූපින් යුක්ත මිහිරි ස්වරූපින් යුක්ත දෙයක්. හරි. ඊන් පස්සේ බුදුරජාණන් දේශනා කරනවා රූපා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුච්චමාන නිරුච්චති. රූප ඇසින් පේන රූප ප්‍රිය ස්වරූපෙන් යුක්ත මිහිරි ස්වරූපෙන් යුක්ත දේවල් දෙයක්. ආන්නේ තණ්හාව තමයි නිරුද්ධ කළ යුත්තේ. ඒ තණ්හාව තමයි ප්‍රහාණය කළ යුත්තේ. අර සමුදයට කියපු ටිකම භාග්‍යවතුන් වහන්සේ නිරෝධයටත් කියනවා. එහෙනම් මේ ඇස කන නාසය දිව මේ අපි ඇස ගැන විතරයි කතා කරන්නේ. ඔය විතරම කන ගැනක් තියෙනවා. නාසය ගැනක් තියෙනවා. දිව ගැනක් තියෙනවා. කය ගැනක් තියෙනවා. මනස ගැනක් තියෙනවා. බලන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ අපි ගුරු දේවෝත්තම පිංගල් ලොකු ස්වාමීන් වහන්සේ ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියලා මෙන්න මේ පරිවර්තනය කරලා තියෙන මේ පොත් වහන්සේ. මේ පොත් වහන්සේ මම හිතන්නේ හැම කෙනෙක් ළඟම ඇති. ඒ පොත් වහන්සේ තුල තියෙන ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය කියන කොටසේ ඔබ බලන්න දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය කියන කොටස් දෙක. ඒතර මෙන්න මේ විදිහට හොඳට තේරුම් ගන්න පින්වත්නි. එහෙනම් ඔන්න දැන් මෙතන ප්‍රශ්නේ තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ කත්ත පනාවසෝ ආයතින් පුනබ්බව නිබ්බත්‍යෝති. ආයස්මත්නි පුනර්භවය නැවත උපත නැවත පුනර්භවයක් හැදින්නේ කොහොමද? අවිච්ඡා නීවරණං කෝ ආවසෝ සත්තානං තණ්හා සංයෝජනානං. දැන් අපි මේ කතා කරන්නේ අවිද්‍යාව ගැන. අවිද්‍යාවෙන් වැසිලා බලන්නකො ওই ටික අපිට විවෘත නැහැනේ.
වැහිලා නේ තියෙන්නේ. මොකෙන්ද වැහිලා තියෙන්නේ? අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව? දුක්ඛේ අඥානං. දුක්ඛේ අඥානේ තමයි අවිද්‍යාව. අවිද්‍යාව. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. ඒතර මේ දුකක් තියෙනවා. ඒ දුකේ සකස් වීමක් තියෙනවා. සකස් වෙන්නේ කොහෙද? ඒක තමයි දුක්ඛ සමුදය කියලා කිව්වේ. සකස් වෙන්නේ කොහෙද? දුක්ඛ සමුදය ඇසේ. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamana uppajjidit නිවිසමානා නිවිසති. එහෙනම් දුක්ඛ සමුදය තියෙන්නේ කොහෙද? මේ ලෝකේ ප්‍රිය ස්වරූපෙන් යුක්ත දේ තුල, මිහිරි ස්වරූපෙන් යුක්ත දේ තුල. දුක්ඛ සමුදය. අපි දුක්ඛ සමුදය වෙනම හොයන්න යනවා. නෑ වෙනම හොයන්න දෙයක් නෑ. දුක්ඛ සමුදය තියෙන්නේ මේ ලෝකේ ප්‍රිය ස්වරූපෙන් යුක්ත දේ තුල, මිහිරි ස්වරූපෙන් යුක්ත දේ තුල. ඒ මොකද්ද? ඇස, රූප, ඇසේ විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ විඳීම, ඇසේ හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම. ඊට පස්සේ රූප සංචේතනාව. රූප කියන චේතනා පහළ වීම. රූප තණ්හාව, රූප විතරකය, රූප විචාරය. ඔන්න දුක්ඛ සමුදය. එතකොට දුක්ඛ නිරෝධය ඒත් ඇති වෙන තණ්හාව. කොහේ ඇති වෙන තණ්හාවද? ඇසේ. මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත, මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ තුල හටගන්න තණ්හාව නිරුද්ධ වෙන්න, නිරුද්ධ කරන්නේ තියෙන, ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඔන්න දුක්ඛ නිරෝධය. කොහෙත් තණ්හාවද? ඇසේ, රූපයේ, ඇසේ විඥානේ, ඇසේ ස්පර්ශේ, ඇසේ විඳීමේ, ඇසේ හඳුනා ගැනීමේ, චේතනාවේ, තණ්හාවේ, විතරකේ, විචාරේ. ඒ වගේම කනනාසය දිවකය මනස. ඔන්න බලන්නකො එතකොට. එහෙනම් මේ ඔය ඊතර පංච උපාදානස්කන්ධය මේවල හැදෙන්නේ. සාමාන්‍ය අපි ලෝකයේ කතා කරන දේ ඔක්කොම මේ ටිකට දාලා බලන්න ඕනි. නැත්තම් අපි උඩින් පන්දින් ලෝකයේ නිකන් ඔය අත ගන්නවා. ඕක ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් කරන දෙයක් නේ. දැන් මේ දවස්වල දුක ඕක ගැන නම් කතා කරන්න තියෙන්නේ. ඕක ඉතින් මේ බෞද්ධයෙක් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. ඒක නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔන්න අවිද්‍යාවෙන් වැසලා තියෙනවා. අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. ඒතර මේකට මාර්ගයක් තියෙනවා මේ දුකින් නිදහස් වෙන්න. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඔන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක වැහිලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ කතා කරාට ඒක පිළිබඳ අනවබෝධයක් අපිට තියෙන්නේ. අවබෝධයක් නැහැ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ගත්තට ඒක අපිට වචන ටිකක් වුණාට ඒකේ ඒක පිළිබඳ අර්ථය පිළිබඳ අනවබෝධයක් තියෙන්නේ. ඒක අවබෝධ නම් අපි දුකින් නිදහස් වෙන්න ඕනේ. විද්‍යාව උපදින්න ඕනි. විද්‍යාව පහළ වෙන්න ඕනි. එහෙනම් ඔන්න අවිද්‍යාව මේ ටිකෙන් මේ ලෝකේ වැහිලා තියෙන්නේ. හරි? අවිජ්ජා නීවරණානං වික්කවේ. තණ්හා සංයෝජනානං. තණ්හාව තියෙන්නේ අවිද්‍යාව නිසා. ඇස පිළිබඳව යථාර්ථය නොදැනීම නිසා ඇස කෙරෙහි තණ්හාවක් තියෙනවා. මොකද්ද ඇසේ යථාර්ථය? ඇස
නම් වූ ආයතනේ තියෙනවා මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති. සමුදය වැය තියෙනවා. ඇසේ සමුදයක් වැයක් තියෙනවා. හටගන්න හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි ඇසේ අනිත්‍ය. ඒ අනිත්‍ය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඇස හේතු වෙනස් වෙනකොට හේතු නැතිකොට නැති වෙලා යනවා. ඒ හටගන්න ඇසේ නිරුද්ධ වෙලා යනවා කියලා අනවබෝධය නිසා ඇස අපිට නිට්ටයයි. රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න රූපය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා තියෙන අනවබෝධය නිසා අපේ රූපේ නිට්ටයයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විඥාණය හේතු නැති වෙලා යනකොට නැති වෙලා යනවා කියලා තියෙන අනවබෝධය නිසා අපිට ඇසේ විඥානීය නිට්ටයයි. මේ අනවබෝධය නිසා අපිට ඇසේ ස්පර්ශය නිට්ටයයි. මේ අනවබෝධය නිසා අපිට ඇසේ විඳීම නිට්ටයයි. ඇසේ හඳුනා ගැනීම නිට්ටයයි. ඇසේ චේතනා නිට්ටයයි. ඇසේ තණ්හාව නිට්ටයයි. ඇසේ රූප විතර්කය නිට්ටයයි. රූප විචාරය නිට්ටයයි. ඒ නිට්ටයයි කියන දැක්ම නිසා තමයි. ඒක යහපත් දැක්මක් නෙවෙයි. සම්මාදිට්ඨියක් නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ අනිත්‍යයි කියන දැකීම තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. එහෙනම් හටගන්න ඇස නිරුද්ධ වෙලා කියන නොදක්ම මිත්‍යා දෘෂ්ටියක්. අන්නේ දෘෂ්ටිය නිසා තමයි අපිට තණ්හාවක් උපදින්නේ ඒ කෙරෙහි. තණ්හාවක් උපදින්නේ ඒ කෙරෙහි. හටගන්න කන, නාසය, දිවකය, මනස ඒ ඔස්සේ සකස් වෙන ඉතුරු ටික ඇස් කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ අර ඇසේ වගේම හරි සකස් වෙන ඉතුරු ටික ඒ ටික නිට්ටයයි කියන හැඟීම නිසා තමයි තණ්හාවක් ඉතුරු හටගන්නේ. අපිට තියෙන දෙයකට නෙමෙයිද තණ්හාව උපදින්නේ. ඒ තණ්හාව පවත්තන්න දෙයක් තියෙනවා නම් නෙවෙයි අපිට තණ්හාව උපදින්නේ. ඒ තණ්හාව තියෙන්නේ. දෙයක් නැත්තම්. ඇසක් තියෙනවා නන්නේ ඇස කෙරෙහි තණ්හාව උපදින්නේ. සකස් වෙච්ච ඇස නිරුද්ධ වෙලා ගියා නම් තණ්හාව තියෙන්නේ මොකටද? රූප තියෙනවා නන්නේ තණ්හාව උපදින්නේ. සකස් වෙන රූපේ නිරුද්ධ වෙලා නම් මොකේ තණ්හාව පවත්තන්නද? විඥානීය තියෙනවානේ තණ්හාව උපදින්නේ. හැබැයි හටගත් විඥානය, සකස් වෙන විඥානය නිරුද්ධ වුණා නම් ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් මොකේ තණ්හාව තියෙන්නේද? විඥානයක් නැහැ නේ යට. තණ්හාව පවත්තන්න. නිත්‍ය විඥානයක් නැහැ නේ. එයා හැමදාම අවබෝධයෙන් ඉන්නේ මොකද්ද? හටගන්න දේ නිරුද්ධ වෙලා යනවා. එයාට හටගන්න දේ නිරුද්ධ වෙලා යනවා කියන අවබෝධයක් තියෙනවා මිසක් තණ්හාව පවත්තන්න විඥානයක් නෑ. නිට්ටය වූ. ඒක තමයි දුක්ඛ ඥානය. මෙන්න මේ අවබෝධය මේකට කියන විද්‍යාව කියලා. එහෙනම් විද්‍යාව පහළ වුණා නම් තණ්හාවක් තින්නේ. තණ්හාව නිරුද්ධ වෙලා යනවා. ඒකනේ ඊළඟ කියන්නේ අවිච්ඡා විරාගා කෝ ආවසෝ විචුප්පාදා.
අවිද්‍යාව නැති වෙලා විචුප්පාදා විද්‍යාව ඉපදුනා නම් අවිද්‍යාව නැති වෙලා ආයි ටික වෙලාවක විද්‍යාව උපදිනව නෙමෙයි. අවිද්‍යාව නැතිවීමයි විද්‍යාව ඉපදීම කියලා කියන්නේ. එහෙනම් අවිද්‍යාව නැති වෙලා විද්‍යාව ඉපදුනා නම් මොකද විද්‍යාව ඉපදුනා කියන්නේ? එයාට ඇහැක් නැහැ. එයාට තියෙන්නේ සකස් වෙන ඇස නිරුද්ධ වීමලා යනවා කියන අවබෝධය. එයාට තණ්හාව පවත්තන්න ඇසක් නැහැ. එයාට රූප නැහැ. රූපෙන් නිදහස්ය. ඇසින් නිදහස්. රූපෙන් නිදහස්. ඇයි? එයාට තියෙන්නේ සකස් වෙන රූපය නිරුද්ධ වෙලා ගියා කියන අවබෝධය. එයාට තණ්හාව පවත්තන්න රූපයක් නැහැ. එයාට විඥානයක් නැහැ. විඥානෙන් නිදහස්. එයාට තියෙන්නේ සකස් වුණු විඥානය නිරුද්ධ වුණා කියන අවබෝධය. සකස් වෙන විඥානෙන් ඒ මොහොතේ නිරුද්ධ වෙනවා කියන අවබෝධය. එයාට තණ්හාව පවත්තන්න විඥානයක් නැහැ. විඥානෙන් නිදහස්. එයාට ස්පර්ශයක් නැහැ. එයාට තියෙන ස්පර්ශය හැදෙන ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශයට හේතු වෙන්නේ ඇසයි රූපයයි විඥානයයි. ඒ තුන අනිත්‍ය නම්. සකස්නේ ඒවා ඒ මොහොතේ නැතිලා යනවා නම් එයාට සකස්නේ මොහොතේ සකස්න ස්පර්ශයත් ඒ මොහොතේ නැතිලා යනවා කියන අවබෝධයක් තියෙනවා. තණ්හාව පවත්තන්න ස්පර්ශයක් නැහැ. ස්පර්ශ නිදහස්. ස්පර්ශයක් නැත්තම් විඳීමක් නෑ. යට තණ්හාව පවත්තන්න. ඒ මොහොතේ ඇති වෙන විඳීම ඒ මොහොතේම ස්පර්ශය නිරුද්ධ වෙනකොට නැතිලා යනවා. තණ්හාව පවත්තන්න විඳීමක් නෑ. විඳීමෙන් නිදහස්ය. අවබෝධයක් තියෙනවා. ඒ වගේම සංඥා, චේතනා, තණ්හා, ඒ වගේම විතර්ක, විචාර මේවා නෑ තණ්හාව පවත්තන්න. ඒ හටගන්න දේ ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා කියලා අවබෝධයක් තියෙනවා. තණ්හාවක් පවත්තන්න මේවා නෑ. අවිජ්ජා විරාගාකෝ ආවසෝ විච්ඡුප්පාදා. ඔන්න විද්‍යාවේ ඉපදීම. එතකොට මොකද වෙන්නේ? තණ්හා නිරෝධා. තණ්හාව නිරුද්ධ වෙනවා. ඇයි? තණ්හාව පවත්තන්න දෙයක් නැහැනේ. තණ්හාව පවත්තන්න දෙයක් තියෙනවා නන්නේ. ඒව නැත්තම් එයාට තියෙන්නේ, ඒ කියන්නේ ඇසක් කියලා දෙයක්ම නැද්ද? නෑ, ඇසක් කියලා දෙයක් නෑ කිව්වොත් මේක ඒක උච්චේ දෘෂ්ටියට යනවා. ඇසක් තියෙනවා කියලා කිව්වොත් සාස්වත දෘෂ්ටියට යනවා. ඇසක් කියලාම දෙයක් නෑ කියලා කිව්වොත් උච්චේ දෘෂ්ටියට යනවා. ඇස විනාශ නෑ. එහෙනම් මොකක්ද තියෙන්නේ? හේතුඵල ධමයක් පිළිබඳ අවබෝධයක්. සකස් වෙන දේ නැති වෙලා යනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය වෙන දේ නිරුද්ධ වෙනවා කියන අවබෝධයක් තියෙනවා. එහෙනම් අර අන්ත දෙක නැති වෙලා යනවා. මොකක්ද අන්ත දෙක? කච්චානගොත්ත සූත්‍රයේ බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ද්වංකෝ නිසිතෝ කච්චාන යේබෝයන ලෝකෝ. කච්චාන මේ ලෝකයේ බොහෝ කොට වාසය කරන්නේ දෙකක් ඇසුරු කරගෙන. අතිතංචේව නැතිතංච. ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. එක්කෝ ඇත එක්කෝ නැත. හරි? ඒතර ඇත කියලා කිව්වේ ඇත කියලා කියන අන්තය තමයි ඒ කියන්නේ Nirodhiය දන්නේ නැත්තම් එයා ඇත කියන අන්තයට එනවා. නිරුද්ධ වෙලා යනවා කියන දන්නේ නැත්තම් Nirodhiය දකින්න නැත්තම්
ඇත කියන අන්තයට එනවා. නිරෝධය දකිනවා නම් ඇත කියන අන්තේ නැතිලා යනවා. සමුදය දකින්න නැත්තම් නැත කියලා අන්තයකට යනවා. සමුදය දකිනවා නම් නැත කියලා අන්තයක් එන්නේ නැහැ. ඒ සමුදය දකිනවා මේ හටගන්න එක දකිනවා. එහෙනම් නැත කියලා අන්තයක් කොහොමද කියන්නේ? නැහැ කියලා කියන්නේ කොහොමද? නිරෝධය දකිනවා. එහෙනම් ඇත කියලා අන්තයකට එන්නේ කොහොමද? ඉතින් ඔය අන්ත දෙකම නැත්තම් තියෙන්නේ සමුදයක් දකින්නවා නිරෝධයක් දකින්නවා. ඒ කියන්නේ හටගන්න දේ නිරුද්ධ වෙලා යනවා දකින්නවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේ හේතු නැතුව නැතිලා යනවා දකින්නවා. භාග්‍යවතුන් දේශනා කරනවා කච්චයන මං ඉන්න උතන. මං ධර්ම දේශනා කරන උතන ඉඳගෙන. තණ්හාවක් පවත්වන්න දෙයක් නැහැ. අවිජ්ජා විරාගාකෝ ආවුසෝ විච්ඡුප්පාදා තණ්හා නිරෝධා. ආයුෂ්මත්නි මේ විදිහට තණ්හාව නිරුද්ධ වෙලා යනවා නම් ඒවං ආයතින් පුනබ්බවා බිනිබ්බති නහෝති. පුනර්භවයකට යන්න කරුණු නැහැ. පුනර්භවයකට යන්න කරුණු නැහැ. පුනර්භවයක් ආපහු ඇති වෙන්නේ නැහැ. ඇයි බලන්නකො ඉස්සෙල්ලා අපි ගී දේශනාව කිව්වේ කාම ධාතු වේපක්කංචානන්ද කම්මන්නාභවිස්ස අපිට කෝ කාම භව පඤ්ඤායති ආනන්දය කාම ධාතුවේ විපාකමස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් කාම භවයක් නේද පැනවෙනවද නොහිතම් බන්ති ස්වාමීන් නැහැ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනිහෝ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතු විඥානං පතිට්ඨිතං. අවිද්‍යාව කියන නීවරණයෙන් වැසුලා තණ්හා සංයෝජන තණ්හාවෙන් බැඳුනොත් හීන ධාතු යා විඥානං පතිට්ඨිතං හීන ධාතු විඥානයේ පිහිටනවා. ඔන්න ආපෝ භවයක් හැදෙනවා. ඔන්න පුනර්භවය. ඒකට හේතුව මොකද්ද? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. ඒක උනේ කාම ධාතු වේපක්කංචානන්ද කම්මන්නාභවෙස අපිට කෝ කාම භව. කාම ධාතු විපාකමස කර්ම හැදෙනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං. මේක ලස්සනට ගැලපිලා යන්නේ. එනම් එහෙම නොවෙන්න නම් හේතුව තමයි මොකද්ද? අවිද්‍යාවේ දුර්වීම. අවිද්‍යාවේ දුර්වීම කියලා කියන්නේ යථාර්ථය අවබෝධය. යථාර්ථය මොකද්ද? රූපී යථාර්ථ වේදනා සංඥා සංකාර විඥාන යථාර්ථ මේවා යථාර්ථය තමයි හටගන්න දේ නැති වෙනවා. සමුදය නිරෝධය දකින්න. ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ යථාර්ථය සමුදය නිරෝධය දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ ධාතු වල යථාර්ථය මොකද්ද? සමුදය නිරෝධය දකින්න. හේතුඵල ධම දකින්නවා. හේතුවක් නිසා හටගන්න දේ හේතු නැතිලා යනකොට නැති වෙනවා කියන ආර්ය න්‍යායය දකින්නවා. මෙහෙම තමයි ගැලවෙන්න තියෙන්නේ. එහෙනම් ඒ ගැලවෙන්න ඕනි ධර්මය පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා තුළ තියෙනවා. මේක කතා නොකිරීම, මේක විශ්ලේෂණය නොකිරීම, මේක මෙනෙහි නොකිරීම, මේක තේරුම් ගන්න උත්සාහ නොකිරීම අවිද්‍යාව පෝෂණය වෙන්න හේතුවයි. මේ කතා කිරීම, මේක බෙද බෙදා බැලීම, මේක නුවණින් කල්පනා කිරීම අවිද්‍යාවෙන් ගැලවෙන්න උපකාර වන හේතුවයි. ඒක නිසා අපි මේ ගැන කතා කරමු. මේ ගැන සාකච්ඡා කරමු. මේ ගැන හොඳට නුවණින් විමසමු. ඔබ අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන තණ්හාව කියන සංයෝජනයෙන් සුණු විසුණු කර දාලා ඒ තණ්හා සංයෝජනය අපිට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 74 වන වියේ පසුවන ශ්‍රද්ධා ධර්මදාන සමාජිකාවක්
විසින්. ඒ පින්වත් මෑණියන් මේ උතුම් ධර්ම දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අශේසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය දෙමාපියන්ටද සොයුරු සොයුරියන්ට සහ මිය පරලෝකීය ස්වාමි පුරුෂයාටත් ස්වාමි පුරුෂයාගේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්ව දරුවෝ පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. සුජීවත්ව සිටින දූදරු මුණුබුරන්ට සහ සොයුරු සොයුරියන්ට නිරතුරුවම කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් මේ ගෞතම බුසසුන තුලදීම උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම දායකත්ව දරුවෝ පින්වතුන්ට මේ පවුල් වල සියලු දෙනාට නන් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ට සහ ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ පින උපකාර වෙත්වා. 74 වෙනි වියේ පසුවන ඒ පින්වත් මෑණියන්ට විශේෂයෙන්ම මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසෙත්වා. තව බොහෝ පින් කරගන්න, කුසල් දහම් දිනු කරගන්න. ඒ වගේම දහම් මනසකාරයට පැමිණලා ඒ උතුම් ධර්මයේ නුවණින්ම සම්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. පින්වත් ධර්මදේශකයන් වහන්සේටත් ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීලෝම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සීලෝම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.